වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමටද උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. විස්සගෙන ඡන්දයට පාර්ලිමේන්තුව සූදානම්. 19න් දුමින්ද සිරගත කළ හැටි විමල් හෙළි කරයි. ඕගොල්ලෝගෙන් අධිකරණයේ ස්වාධීන වුණා නම් 19න් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමාට මුලින්ම වෙඩි වදිනවා. එතුමා වැටෙනවා. එතුමාගේ ආරක්ෂකයා භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තියනවා. භාරත ලක්ෂ්මනුත් මැරිලා වැටෙනවා. අන්තිමට දුමින්ද සිල්වා මැතිතුමාගේ පොලිස් ආරක්ෂකයා නිදොස් කොට නිදහස් වෙනවා. පළමුවෙන්ම වෙඩි වැදිච්ච දුමින්ද සිල්වා රංජන රාමනායක මහත්තයාගේ සුවිශේෂ ඉල්ලීම ප්‍රකාරව එල්ලුම්ගහට යනවා. ඔය 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කරපු අධිකරණය කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ 6කටත් නිරෝධහයන ඇඳිරි නීතිය. ආසාදිතීන් 6000 පණි. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව අණු පොකුරු 4ක් සක්‍රිය වෙයි. ගෙවුණු සතියේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ගිය අයට පණිවුඩයක්. ඔබ මේ දක්වා නිරෝධායනට යොමු කරලා නැත්නම් ඔබගේ ළඟමැති මහජන සෞඛ්‍ය පරීක්ෂකයාට මේ බව දැනුම් දීලා ඔබගේ PCR පරීක්ෂණයක් කර ගැනීමට කටයුතු සලසා ගන්නා. සහරාන්ගේ බිරිඳ පළමුවරට පාස්කු ජනපති කොමසම හමුවට. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. විසිවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය දෙවන දිනටත් මෙවන විට පැවැත්වෙනවා. කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ අද පස්වරු 7:30ට. මේ අතර 19 වන සංශෝධනය යටතේ මෙරට අධිකරණ තීන්දුවලට පවා බලපෑම් එල්ල වූ ආකාරය විමල් වීරවංශ අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කළා. විසිවන ව්‍යවස්ථා සංශෝධනයට දාළ විවාදය දෙවන දිනටත් අදාරම්භ වුණේ පෙරවරු 10ට පමණ. මෙහිදී රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිචඩ් බදියුදීන් දැඩි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටතේ අද පෙරවරු 11ට පමණ පාර්ලිමේන්තුවට බන්ධනාගාර බස් රථයකින් රැගෙන එනු ලැබුවා. මන්ත්‍රීවරයා සෞඛ්‍යාරක්ෂිත ඇඳුමකින් සැරසී සිටින අයුරුද දක්නට ලැබුණා. කිසිසේත්ම ජනාධිපතිවරයා පඹය කරන්නටත් අගමැතිවරයා පියන් කෙනෙක් කරන්නටත් ඉලක්ක කරගෙන ව්‍යවස්ථා සංශෝධන ගෙනීම සුදුසු නැහැ. මොකක්ද සිදුවිය යුත්තේ? ත්‍රස්තවාදී ක්‍රියාවන් වල යෙදෙන කණ්ඩායම් වලට කුඩු කණ්ඩායම් වලට මරණීය දඬනය ගේන්නට ඕන. මේ අනපනත් ටික තමයි ඉස්සෙල්ලම ගේන්නට ඕන. ඔබතුමා කිව්වා මරණීය දඬනය ගේන්න කියලා. ඒ ඔබතුමාගේ පෞද්ගලික අදහසද ඔබතුමාගේ පක්ෂයේ අදහසද? පෞද්ගලික අදහස් නැහැනේ අපේ. ඔබතුමාලගේ පාර්ශවය තමයි පෞද්ගලික අදහස්. මරණීය දඬනය ගේන්න කමන්නේ. පක්ෂ අදහස්. ඔබතුමාලගේ පක්ෂයේ සියලුම දෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා තියෙනවා මරණය ගණ්ඩනය ගේන්න එපා කියලා. ඒක අපි සඳහන් කරලා තියාගන්න. හොඳයි පක්ෂය හරි. කරු කතානායකතුමනි කරුණාකරලා ඇමතිතුමාගේ කතාවට ඔබතුමාලා සවන් දෙන්න බැරි නම් ඒ එළියට ගිහිල්ලා සද්දට කර ඉතියා ගන්න වැඩි හොඳයි. නෑ මම කියන්නේ ඔය කරන සිස්ටම් එක අප්තන්නවා. මොකද මමත් විරුද්ධ පක්ෂයේ හිටියානේ.
ඒකීට කරුණා කළා ඇමතිතුමාගේ කතාවට ඉඩ දෙන්න. මේක තාවකාලික පියවර. අපේ අංග සම්පූර්ණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ රට වෙනුවෙන් සකස් කරනවා. රොමේෂ් සිල්වා කමිටුව අපිට දන්වලා තියෙනවා මාස 6ක් තුල අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ලියවිල්ල අපිට ලබා දෙන්න පුළුවන් කියලා. අපි ගම්මහරේ සාමාන්‍ය කතාවක් තියෙනවා පිටිපස්සේ ඉඳන් පීයෙන් අනිනවා කියලා. ඇත්තට ඊයේ මම ඒක මේ සභාවේ සජීවීව දැක්කා. මොකද අගමැතිතුමා ඉදිරි පුටුවේ පිටිපස පුටුවේ අලි සබ්රි ඇමතිවරයා මේ යෝජනාව ඉදිරිපත් කරනවා. පිටිපස්ස සිට පීයෙන් එනීම. තේරුණාද නැහැ? නෑ මම ඒ කියන්න. එතුමා පිටුපස්ස සිට පිහියෙන් එන්නේ නැත. ඉවරයිනේ. පිටිපස්සෙන් ඉඳගෙන පිහියෙන් අනින දේවල් අපි කරන්නේ නෑ. ඔබතුමාගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඒකට ඉතාමත්ම පැහැදිලි. හැමදාම කරේ ඒක තමයි 71 කරා 88 කරා නැවත වතාවක් යුද්ධයේ ජයග්‍රහණය කරනකොට කරා හැමදාම ওই ටික තමයි කරේ. 19 වෙනි සංශෝධනයේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි කවුරුත් පිළිගන්නවා. හැබැයි 19 වෙනි සංශෝධනයේ පරීක්ෂාවට භාජනය වුණේ වංක රැවටිලිකාරී අසාර්ථකම පාලන යුග්මයක් ඇතුළේ. මේ ලංකාවේ ආණ්ඩු පාලනය තුල අසාර්ථකම පාලකයෝ දෙදෙනා බවට පත් උනේ මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එක තමයි එතුමා කියන්නේ. හැබැයි මෛත්‍රී රනිල් ආණ්ඩුව කියන එකට තව කෑල්ලක් එකතු වෙන්න ඕන. ඇයි ඒක හැලුනේ? ඒක මෛත්‍රී රනිල් අනුර කුමාර දිසානායක එකතු වෙලා හදපු ආණ්ඩුව. යහපාලන ආණ්ඩුවේ උප්පත්තියේ සදාදරණීය පියවරු තිදෙනා. ඒ සදාදරණීය පියවරු තිදෙනාගේ තව පියවරු දෙන්නෙක්ක පාව දීලා ඉතුරු පියා අත හොද ගන්න හදනවා. ඒ වෙලාවේ අපි දැනගත්තා නොගලපන දීගයක් කන්න යනවා කියලා. නොගලපෙන දීගයක ලැබිච්ච විකෘති දරුවෙක් තමයි මේ යහපාලන ආණ්ඩුව ගෙනාපු 19 වෙනි සංශෝධනය. දැන් ඕගොල්ලෝගෙන් අධිකරණයේ ස්වාධීන වුණා නම් 19 FCID එක නීත්‍යානුකූල නැති බවට නියෝගයක් කරන්න කියලා මේ රටේ සිවිල් පුරවැසියෝ ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. නඩුව අහලා ඉවරයි. ලිපි ගොනුව බහලා තැබුවා. තීන්දුව අදත් නෑ. අද FCID එක හදපු අගමැතිම කියනවා ඒක නීති විරෝධී කියලා. කොහේ තීන්දුව? අපි දන්නවනේ රංජන රාමනායක මහත්තයා දුරකථන හඬපට එළියට සලුපට අහසට ඒ හඬපටේ අර විනිශ්චයකාරතුමියක් එක්ක රංගන රැඟිල්ල විනිශ්චයකාරතුමියත් එක්ක කතා කරන්නේ දුමින්ද සිල්වා මන්ත්‍රීතුමාගේ නඩු තීන්දුව ගැන. කොහොම හරි යවන්න ඕන මැඩම් කොහොම හරි යවන්න ඕන. මැඩම් කියනවා මට උසස් වීම හදලා දෙන්න. හරි මැඩම් මං ජනාධිපතිතුමා හම්බෙලා වැඩේ කරලා දෙන්න. ඔන්න ස්වාධීන අධිකරණයේ හඬපට. ඔය එළියට ආපු හඬපට වලින් ටිකයි. තව කොයි නඩුකාරයාට කොයි විදියට කොමල පෑවද කියලා අපි දන්නේ නැහැ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මැතිතුමා මම මේ තීන්දුව විවේචනය කරනව නෙවෙයි. හැබැයි ඉතින් එතුමාට මුලින්ම වෙඩි වදිනවා. එතුමා වැටෙනවා. එතුමාගේ ආරක්ෂකයා ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රට වෙඩි තියනවා. ಭಾರತ ලක්ෂ්මනුත් මැරිලා වැටෙනවා. අන්තිමට දුමින්ද සිල්වා මැතිතුමාගේ පොලිස් ආරක්ෂකයා නිදොස් කොට නිදහස් වෙනවා. පළමුවෙම වෙඩි වැදිච්ච දුමින්ද සිල්වා රංජන රාමනායක මහත්තයාගේ සුවිශේෂ ඉල්ලීම ප්‍රකාරව එල්ලුම්ගහට යනවා. ඔන්න තීන්දුව. ඔය 19 වෙනි සංශෝධනයේ ස්වාධීන කරපු අධිකරණය. කැමරාව නෑ ලොක්කා. සෝරි. නියෝජක කතාන. සම්සෝර්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි විමල් වීරවංශ මහත්තයා කියන විදිහට හඬපට අහසට සලුපට එළියට කියලා. මම සභාගත කරලා තිනවා දැනටත් හඬපට 7ක්. මම මගේ කතාවේදී කිව්වා රංජන රාමනායක විනිශ්චයකාරවරියකට කතා කරලා දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රීතුමාව මරණ දඬුවම දීම සඳහා තීන්දුව ගත්තා කියලා. එතන හිටපු විනිශ්චයකාරතුමියගේ නම පත්මිනි රණවක. ත්‍රිපුද්ගල උසාවියක් තිබ්බේ. සභාපතිවරයා තීන්දුව දුන්නා දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කරලා. එතකොට තව දෙන්නයි ඉන්නේ. දෙන්නගෙන් එක්කෙනෙක් තමයි පත්මිනි රණවක. ඒ පත්මිනි රණවකම නවපු විදිය තමයි හඬපටෙන් එළියට ආවේ. හරිද? ඒ නිසා මේ රටේ අධිකරණය විනිශ්චයකාරයෝ දෙන තීන්දුව වලට ඕන විදියට බලපෑම් කරලා. ඇයි ශානි අබේසේකරට කතා කරේ නැද්ද? නිශාන්තට කතා කරේ නැද්ද? ඒව කතා කරලා නඩු තීන්දුවට බලපෑම් කරේ නැද්ද? ශානි කියනවා මන්ත්‍රීතුමා දැන් වැඩේ හරි. කටක් අරින්න එපා. දැන් වැඩේ හරි මං ගෙදර ඇවිල්ලා හත්ති මුට්ටි බලන් හොදන්න කියලා කියනවා. ඒ විදියට මගේ වෙලාව ගත්තා. හඬපට දාන්න අවස්ථාව දෙන්න. පොඩ අපි කිසිම දවසක කිසිම අධිකරණ විනිශ්චයකාරවරයෙකුට දුරකථනයෙන් හෝ වෙනම හෝ කතා පවත්වලා නැහැ. යම් කිසි මේ සභාවේ ඉන්න മന്ത്രിවරයෙක් අධිකරණ ක්‍රියාදාමයට ඒ විදිහට බලපෑම් කිරීම හරිද? Tamanට ඕන නඩු තීන්දුව ගන්න බලපෑම් කරන එක හරිද? ශානි මොකද්ද කියන්නේ? සර් දැන් ඔක්කොම හරි. දැන් කටවත් අරින්න එපා. මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ටෙලිෆෝන් එක අරන් දෙනවා අර විනිශ්චයකාරතුමියට කතා කරන්න. උසස් වීම ගැන. මෙහෙම කරලා දැන් මෙතන සුදන වෙන්න. දැන් එතන සුදන වෙන්න. පිරිමි ගණිකාව වෙනවා සුදන වෙන්න. ලැජ්ජයි. මේ ඇමරිකානු එක්සත් ජනපදයේ දිවුරුම විදේශීය වේවා දේශීය හෝ වේවා සියලු සතුරු පාර්ශ්වයන්ට එරෙහිව ඇමරිකන් එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා නීතිවලට සහාය දක්වමින් ඒවා ආරක්ෂා කරන බවටද මෙහිලා දිවුරා ප්‍රකාශ කොට සිටිමි. එතකොට මෙන්න මේ දිවුරුම අනුව මෙන්න මේ ඇමරිකානු කොඩියට යටත්
ඒ දියුරුමට යටත් පිරිසක් මේ සභාවට එන එක වෙනුවෙන් තමයි පෙනී සිටින්නේ. මොකද මාව පෙන්වන්න නැත්තේ? මොකද බයද මේ කොඩියට? කැමරාව ලබා දෙන්න ගරු. ඇයි මේ මාව පෙන්වන්න නැත්තේ? හරි බොහොම පැහැදිලි බොහොම ස්තුතියි. මේ කොඩියට යටත් වෙත්ටි මේ කඩුව වෙනුවෙන් දියුරපු අය මේ පාර්ලිමේන්තුව ඇතුළට ඒව වෙනුවෙන් තමයි අද ව්‍යවස්ථාවක් හදන්නේ. මේ සභාවේ විස්තර නියෝග අනුව අපි ඉල්ලා සිටිනවා ජාතික සමගි බල බයගේ විසින් පහුගිය කාලේ ගලවන් වෙන ලද රනිල් වික්‍රමසිංහගේ අමුඩ ලේන්සුව අයින් කරන්න කියලා. පහුගිය ටිකේම අසූචි ගඳයි කියලා කිව්වා. දැන් ඊළඟ අවුත් ව්‍යවස්ථාව ගේනකන් ඒ අසූචි ටික කන්න තීන්දුව කරපු සිංහයෝ ටික දැන් බල්ලෝ වෙලා තියෙනවා. එතුමාලා පහුගිය කාලේ යහපාලනේ ඉන්න ගමන් ඇමරිකාවට ආවටලා දැන් මේ දියුරුම දෙන්නේ එතුමයි දියුරුම දෙන්නේ. මේ පාර්ලිමේන්තුවේ දියුරුම් දෙන්න පුළුවන්ද? තව ටික කාලයකින් මේ පාර්ලිමේන්තුව ඇතුලේ දීත්ත පුරවැසි විතර නෙමෙයි. චීනුත් මේක ඇතුළට ඒ පුරවැසිභාවය අරගෙන හෙට අනිත් වෙනකොට මේ පාර්ලිමේන්තුව ඇතුළට එන්න මේව පෙනුව තියෙන උනුත් වෙන්න පුළුවන්. එක වගේ වෙන පෙනුම් තියෙන උන් වෙන්න පුළුවන්. අපි බොහොම වගකීමකින් කියනවා විපක්ෂයේ മന്ത്രിතුමාට මේ පාර්ලිමේන්තුව මේ තත්ත්වයට පාච්චල් කරන්න ලෑස්ති වෙන්න එපා. විවාදයට මුහුණ දෙන්න. හැබැයි විවාදය මේ වගේ තුට්ටු දෙකේ තත්ත්වයට පත් කරන්න එපා කියලා ඔබතුමා මේ සම්බන්ධයෙන් නියෝගයක් දෙන්න ඔබතුමා. මේක මාස්ක් එකක් මම මේ පාවිච්චි කරුවේ. මේක මාස්ක් එකක් විශේෂ මාස්ක් එකක්. මේ රටේ අධිකරණ පද්ධතියට දේශපාලන ඇගිලි ගැසීම් බහුලවම කරේ මේ අද අධිකරණයේ ස්වාධීනත්වයේ කතා කරන විරුද්ධ පක්ෂ කණ්ඩායම් කියන එක අපි කියන්න ඕනේ. එයාලට පරිගන්න ඕනේ වුණාම විනිශ්චයකාරතුමාලට නීතිපතිතුමාට මේ සෑම කෙනෙකුටම බලපෑම් කළා අලුතෙන් උසාවි නිර්මාණය කරලා දේශපාලන දඩයන් දෙන්න කටයුතු කරා. ඒක විතරක් නෙමෙයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ හිටපු මැති ඇමතිවරුන්ට දඩුවම් දෙන්න ඕනි වුණාම කරු මූලාශ්‍ර ආරූඪ මන්ත්‍රීතුමනි අත්අඩංගුවට ගැනීමක් සිදු වෙන්න කලින්ද මේ පාර්ලිමේන්තුවේ සභාගබේ කියනවා කොහොමද අත්අඩංගුවට ගන්නේ කාවද අත්අඩංගුවට ගන්නේ කියන කාරණා. The 19th amendment is a problem. Yes, those problems ought to have been identified and those ought to have been corrected. You don't have to go in reverse gear. That is why we made our decision. We are opposed to this. තණ්හා ආශා අඳුරෙහි කැළඹී එළිය සොයන්නු හැමදා අඳුරේ අඳුර දකින්නු දෙපැත්තම ඉන්නවා අපි තමයි අඳුරේ කැළඹී එළිය දකින්නු ඒ පැත්තේ ඉන්නවා සැමදා අඳුරේ අඳුර දකින්නු මේ 19 වෙනි සංශෝධනයේ සලාදයක් ජාතික ආරක්ෂාව විතරක් නෙවෙයි කඩම් වැටුනේ ආර්ථිකේ කඩම් වැටුණා මත්කුඩු ජාවාරම් පැතුරුණා පාතාලයේ රජ වුණා සමස්ත පාලන පද්ධතියම ඒ අවුරුදු පහේදී කඩා වැටුණා මේ 19 වන සංශෝධනයේ මේ රට කරපු විකෘතිය නිසා අපි කියන දේ විශ්වාස නැතිනම් විපක්ෂයේ අදහන ඇමරිකාව මේ පිළිබඳ කියන්නේ කුමක්ද කියලා අපි බලමු. ශ්‍රී ලංකාව එකතැන පල්වීමට ප්‍රධානම හේතුව ජනාධිපති සහ අගමැති අතර ඇති වුණු ගැටුම. මේ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයෙන් වන විවාදයේ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ රැඳී සිටින හිරු ප්‍රවෘත්ති අංශයේ තිලිනි නදීෂා රණසිංහ. අයබෝන් තිලිනි. ඔව් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදයේ දෙවන දිනය අදයි. ඊට අදාළ ඡන්ද විමසීමේ කටයුතු තව සුළු මොහොතකින් ආරම්භ වීමට සියලු කටයුතු සූදානම් බවට පාර්ලිමේන්තුවේ රැඳී සිටින අප වාර්තාකරු සඳහන් කළා. ඒත් එක්කම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විවාදයේ පැවැත්වෙන පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබෙනවා. ඒත් එක්කම මෙම කාරක සභා අවස්ථාවේදී විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ සියලු දෙනා සංශෝධන 100කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට ඉදිරිපත් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම දිත්ව පුරවැසිභාවය ඇතුළු සංශෝධන කිහිපයක් තමයි එහිදී ඉදිරිපත් වීමට නියමිතව තිබෙන්නේ. කෙසේ වෙතත් ඔබට මෙම සියලු විස්තර ලදසනෙන් ගෙරෙන්නට අප සූදානම්. තාරක ප්‍රසංග තිලක් ගමගේ සමගින් මම තිලිනි නදීෂා රණසිංහ පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට හිරු ප්‍රවෘත්ති වෙනුවෙන්. දවසේ පුවත කොරෝනා වෛරසය පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. මේ අතර ජාතික නිදහස් පෙරමුණ පිවිතුරු හෙළවුරුමේ යන පක්ෂවල නියෝජිතයන් අද පෙරවරුවේ 20 වෙනි සංශෝධන කෙටුම්පත පිළිබඳ සිය ස්ථාවරය මෙලෙස පැහැදිලි කළා. ජනාධිපතිතුමා තමන්ගේ හැඟීම්බර ප්‍රකාශයක් අපට ඉදිරිපත් කරමින් කිව්වා මේ දිවිත්ව පුරවැසි වගන්තිය පිළිබඳ රටේ සංවාදයක් තිබුණේ නැහැ. මේ වගන්තිය ගෙනාවේ මම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන එක වළක්වා ගන්න. කියන දිවේශ සාගත අරමුණින් තමයි මේ වගන්තිය ඉදිරිපත් කරේ. ඒ නිසා මේ වගන්තිය පිළිබඳ මට තියෙන්නේ හැඟීම්බර ප්‍රශ්නයක්. මට මේ වගන්තිය ඉවත් කරගන්න ඉඩ දෙන්න නව ව්‍යවස්ථාවට අනිවාර්යයෙන් මේ වගන්තිය අපි යලි එකතු කරමු කියලා. අපේ ඉල්ලීම් සියල්ලම දිනාගෙන තිබියදී ජනාධිපතිතුමාගෙන් තිබු එකම එක ඉල්ලීමක් පමණයි. සටන්වලදී සියලුම ඉල්ලීම් දිනා
දිනා ගැනීමලා සටනක් කෙලවර කරගන්න ලැබෙන්නේ කලාතුරකින්. ඒ එකක් කර අන් සියලුම ඉල්ලීම් මේ වෙන විට ලබා දී තිබෙන නිසා එතුමාගේ ඉල්ලීමට එකඟ වෙන්න අපි ඊයේ තීරණය කරා. මිට පෙර තීරණය කරේ 20 වෙනි සංශෝධනයට සමස්තයක් හැටියට අවසාන වශයෙන් ඡන්දය දුන්නත් ඒ ද්විත්ව රටවැසි භාවය පිළිබඳව වගන්තිය කාරක සභා අවස්ථාවේදී ඡන්ද විමසීමට භාජනය වෙන විට ඒ වගන්තියට අපේ පක්ෂපාතීත්වය ලබා නොදීන තමයි අපි තීරණයක් අරගෙන හිටියේ. ඒ තීරණය මත පදනම් වෙලා ක්‍රියාත්මක වීම සඳහා අපි සූදානම්ෙන් ඉඳදී තමයි ජනාධිපතිතුමන් අපිට ආරාධනා කළේ එතුමා සමග මේ පිළිබඳව සාකච්ඡාවකට එන්න කියලා. ඒ සාකච්ඡාවේදී එතුමා නිතා පැහැදිලිව කිව්වා ලබන වසර ඇතුළත ගෙනෙනු ලබන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී ඒ ද්විත්ව රටවැසියන්ට පාර්ලිමේන්තුවට ඒ වගේම වෙනත් විධායක මට්ටමේ තනතුරු දරන්න තියෙන අයිතිය අහිමි වෙන ආකාරයේ වගන්තියක් නිසක වශයෙන්ම ඇතුළත් කරනවා. ඒ කාරණය වර්තමාන අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහත්මයා අද පාර්ලිමේන්තුවේදී කරන පිළිතුරු දීමේ කතාවේදී ඒ බව සනාථ කරමින් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ ගැන විශ්වාසය තියලා කරුණාකරලා මේ වෙලාවේ අපිට මේ ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදීමක් ඇති කර ගැනීමෙන් වළකින්න කියලා. ජනාධිපතිතුමාන් කෙරෙහි තිබෙන විශ්වාසයත් ඒ වගේම එතුමා දීපු වචනය ක්‍රියාත්මක කරන නායකයෙක් කියන අවබෝධයත් මත අපි සාමූහිකව තීරණය කළා ද්විත්ව රටවැසි භාවය පිළිබඳ ප්‍රතිපත්තිමය විරසක භාවයේ එලෙසින්ම තබාගෙන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මේ වගන්තිය ඇතුළත් කරන බවට එතුමා දුන් ප්‍රතිඥාව පිළි අරගෙන කාරක සභා අවස්ථාවේදී මේ වගන්තිය සම්බන්ධ ඡන්ද විමසීමේදී නිෂ්ක්‍රීයව සිටීමට පෙරදී ගනු ලැබූ තීරණය අවලංගු කරලා ආණ්ඩු පක්ෂය තුළ බෙදීමක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුතුයි කියන නිගමනයට අපි සාමූහිකව ආවා. නෑ එහෙම ප්‍රහාරයක් කෙල්ල වෙලා නෑ. එතුමා මන් දන්නේ කාගේ හරි කොන්ත්‍රාත්තුවකට අපේ පක්ෂයේ മന്ത്രിතුමන්ලාව යම් යම් යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා කඩලා අරගන්න. ඒ පිළිබඳව අපේ മന്ത്രിතුමන්ලා සියලු දෙනාම මට පැමිණිලි කරා. මම මේක අග්‍රාමාත්‍යතුමන්ට පැමිණිලි කළා. ඒ අවස්ථාවේ ජයන්ත කැටුගොඩ මහත්මයා ඒ ස්ථානයේ හිටියා. කවුද එහෙම කරන්න කියලා ඇහුවම මං කිව්වා මෙන්න මෙයා. ඒ කිව්වට පස්සේ තමයි යම්කිසි බහින්බස් වීමක් සිදු වුණේ නැතු මේ පහර දී ගැනීමක් සිදු වුණේ නෑ. මම ප්‍රකාශ කළා මුස්ලිම් മന്ത്രിවරුන්ගේ ඡන්දය ලබා ගන්න නැහැ කියලා. මුස්ලිම් മന്ത്രിවරු ඡන්දය ලබා දුන්නොත් මොකද ඔබතුමාලා ගන්නේ? කවුරු හරි ඉතින් බලෙන් ඡන්දෙ දෙන්නේ නෝනේ. අපි මොන කරද? ඒ ඡන්ද දුන්නයි කියලා ඒ කට්ටිය මේ ආණ්ඩුව ඇතුළට වද්ද ගන්න නෝ නම් රිචාඩ්ගේ ගෝලියෝ ටික ඒකට නම් අපි එකග වෙන්නේ නැහැ. මෙරට 14 වෙනි කොවිඩ් මරණය අද පස්වරුවේ වාර්තා වුණා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පසුව IDH රෝහල වෙත මාරු කර එවූ 50 හැවිරිදි කාන්තාවක්. මේ අතර කොවිඩ් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් අද පස්වරු 6 සිට නැවත දැනුම් දෙනතුරු කොටහෙන පොලිස් බල ප්‍රදේශයටද නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 6කට මේ වන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. නව COVID-19 ආසාදිතයින් 50 දෙනෙකු අද වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6000 සීමාව ඉක්මවා ගියා. COVID-19 වෛරස ව්‍යාප්තිය වර්ධනය වීම හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මෝදර වැල්ලම්පිටිය ග්‍රෑන්ඩ් පාස් මට්ටක්කුලිය බ්ලූමැන්ඩල් පොලිස් ප්‍රදේශවලට වහම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිරෝධායන ඇඳිරි නීතිය පැනවුණේ අද පෙරහරුවේ. ඒ ලබන සදුදා දක්වායි. ඇඳිරි නීතිය පැනවීමත් සමග වැල්ලම්පිටිය ඇතුළු කොළඹ ප්‍රදේශ රැසක දක්නට ලැබුණේ මෙවන් තත්වයක්. මේ අතර අද පස්වරුවේ සිට නැවත දැනුම් දෙනතුරු කොටහෙන පොලිස් බල ප්‍රදේශයේද නිරෝධායන ඇඳිරි නීතිය පනවනු ලැබුවා. විශේෂයෙන්ම මෙය හුදෙක්ම සොයාගත් ආසාදිතයන් ආශ්‍රිතයන් සිටින ප්‍රදේශයක් සහ අවදානමකට ලක්වීමට ඇති බැවින් මෙම නිරෝධායන ඇඳිරි නීතිය යොදවන්නට ක්‍රියා කරනු ලැබුවේ. මේ අතර කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වසා තැබුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ඊයේ පෙරහරුවේ පැමිණ සිටි පුද්ගලයන් 800කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර තවත් 800ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතයින් 49 දෙනෙකු හඳුනා ගැනීමත් සමග වසා තැබුණු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළට ඊයේ පෙරහරුවේ පැමිණ සිටි පුද්ගලයන් 800කට වැඩි පිරිසක් නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර තවත් 800ක් පමණ ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව ආශ්‍රිතයින් හඳුනා ගැනීමට බලපෑ හේතුව එම වෙළඳ සංගමේ සභාපති ජයසිරි වික්‍රමරච්චි මහතා මෙලෙස පැහැදිලි කළා. දින දෙකකට කලින් අපි PCR පරීක්ෂණයක් කරා. ඒක හේතු වුණේ මේ අහලපාර කඩවලින් කිව්වා පෙන්ඩෝල් අර ඩිස්ප්ලින් විකින්න වැඩි කියලා. ඒ නිසා PHM මාතෘ දැනුවත් කිරීමක් කරලා හදිසි PCR පරීක්ෂණයක් කරා ශනිකව. ඒකෙන් 49ක් පොසිටිව් කියලා අපිට කොරෝනා ඇඳලා ආරංචි වුණා. ඔයගොල්ලා සෞඛ්‍ය නීති රීතිය අනුගමනය කරාද? ගමනය කරනවා. ඉතින් ඔය කරාට ගිය පාර වගේ නේ මේ මිනිස්සු කිසි ගණන් ගන්න නැහැ. මේක වෙලා තියෙන්නේ. මේ අතර පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ සිට ජංගම ලොරි රථයකින් දෙහිවල දුම්රියපොළ පාරේ පොදු වෙළඳ සංකීර්ණයට
මාළු රැගෙනවිත් අලෙවි කරන පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වීම හේතුවෙන් දෙහිවල මධ්‍යම වෙළඳ සංකීර්ණයටද අද මුද්‍රා තිබුණා. ලොරියේ ගමන්ගත් ආශ්‍රිතයින් 5 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි දෙහිවල සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලය සඳහන් කළා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමත් සමග කුඩාබැල්ල දීවරවරායේද අහඹු PCR පරීක්ෂණ 37ක් පමණ අද සිදු කරුණේ අදාළ දීවරවරායෙන් පෑලියගොඩට මසුන් රැගෙන ගොස් තිබීම හේතුවෙන්. හරියටම නිශ්චිතවම කියන්න දන්නේ නැහැ මාළුන්ගේ මේ වෛරසය තැවරිලා තියෙනවා නම් ආසාදිතයෙකුගෙන් ඒ කොයිතරම් දුරකට තවත් කෙනෙකුට ව්‍යාප්ත වීමට බලපානවද කියලා. ඒ නිසා ආහාර ගැනීමෙන් හෝ මාළු අනුභවයෙන් වැළකී සිටීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ අවස්ථාවේදී දිස්ත්‍රික්ක 13කින් අපිට වාර්තා වෙනවා. ඉතින් මේ මාළු මධ්‍යස්ථානයේ රෝගීන් වාර්තා වීමත් සමග සමහර විට මේ රෝගේ තවත් දිස්ත්‍රික්ක වලට ව්‍යාප්ත වීමේ ඉඩකඩක් තියෙනවා. ආශ්‍රිතයන් සොයාගෙන PCR පරීක්ෂණ රට පුරාම සිදු කිරීමට අපි මේ අවස්ථාවේදී කටයුතු කරමින් සිටිනවා. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කොළඹ මැනින් වෙළඳපොළද අද පෙරවරු 10 සිට වසා දැමුණා. ඒ ලබන සතුදා දක්වා තාවකාලිකව වසා තැබෙන බවයි මැනින් වෙළඳපොළ සංගමය පැවසුවේ. කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එම කලාපයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 331 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට තම සේවා හැඳුනුපත භාවිත කර සේවා ස්ථානවලට ගමන් කිරීමට අවස්ථාව සලසා දී ඇති අතර පිට පළාත්වල සේවකීන් සඳහා ආයතන මට්ටමින් තිබූ විශේෂ බස් රථ යොදවා තිබෙනවා. මේ විශේෂ කාර්ය බලකාය විසින් ඇඳුරු නීතිය ක්‍රියාත්මක ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබූ ආකාරයයි. එමෙන්ම යුද හමුදා මූලස්ථානයේ ශනික විහිදුම් යතුරුපැදි කණ්ඩායම කොළඹට ඇතුළු වන රථවාහනවල ගමන් කරන පුද්ගලයින්ගේ උෂ්ණත්වය අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙනවා. සැක සහිත පුද්ගලයින් මෙම කණ්ඩායමට අදාළ ගිලන් රථයකින් යුද හමුදා රෝහල වෙත ඇතුළත් කිරීමටද එහිදී පියවර ගැනුණා. මාතර උද්‍යාන පාරේ වෛද්‍යවරයෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඇයගේ නිවසේ පසුගිය දිනක පැවති දානමය පින්කමක් සඳහා මතුගම් ප්‍රදේශ පදිංචි සහෝදරියක් පැමිණ ඇති අතර ඇය COVID ආසාදිත බවට තහවුරු වූ පසු අදාළ වෛද්‍යවරයා ඇතුළු ආශ්‍රිතයින් 8 දෙනෙකුගේද PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. ඉන් වෛද්‍යවරයාට පමණක් COVID ආසාදිත බවට තහවුරු වී ඇති අතර අනෙක් පිරිස නිරෝධායනය සඳහා යොමු කළ බව මාතර සෞඛ්‍ය වෛද්‍යධාරී කාර්යාලය සඳහන් කළා. ශ්‍රී ලංකා රේගු අධිකාරිය නිලධාරීන් දෙදෙනෙකුටද COVID-19 ආසාදිත බවට අද තහවුරු වුණා. කොළඹ ඉඟුරුකඩේ හන්දිය දක්වා දෙවන වරාය පිවිසුම් මාර්ගයේ මේ දොරටුවේ රාජකාරියේ යෙදී සිටි රේගු පරීක්ෂක මහතුන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවට සැක සංකාවක් මතුවුණා. ඒ අනුව PCR පරීක්ෂණ වලට යොමු කර මේ රේගු පරීක්ෂක මහතුරුන් දෙදෙනා රෝගයේ වැළඳී ඇති බවට තහවුරු කරගත් නිසා ඒ ආශ්‍රිත රේගු නිලධාරීන් වරාය අධිකාරියේ ආරක්ෂක අංශ නිලධාරීන් විශාල ප්‍රමාණයක් නිරෝධායනට යොමු කිරීමට සිදු වුණා. මේ අතර කල්ලිකුතු රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා සහන කාලයක් ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමනුගම මහතා පවසනවා. මේ ගැසට් නිවේදනය අනුව 2020 මාර්තු 16 සිට ජූනි 30 වෙනිදා දක්වා කාලය තුල කාලය ඉක්ම යන රියදුරු බලපත්‍ර සෑම එකක්ම තව මාස 3ක් දක්වා දීර්ඝ කෙරෙන. මේක අපි පොලිස්පතිතුමා හරහා සියලු පොලිසිය වලට දැනුම් දෙන්නත් කටයුතු කරනවා. මේ අතර සේවකින්ට වේතන ගෙවීමේදී ඉලෙක්ට්‍රොනික ක්‍රම භාවිත කරන ලෙස බැංකුකරුවන්ගේ සංගමය සේවාදායකින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ නිසා අපි සේවාදායකයන්ගේ කාරුණික විල්ලා සිටින්නේ පඩිනඩි ගෙවන ඒවා ඉලෙක්ට්‍රොනික ක්‍රමය යටතේ SEFT RTGS ඒ ක්‍රම යටතේ සේවකයන්ට මුදල් යවන ලෙසට ඒ ගනුදෙනුකරුවන්ට චෙක්පත් මාර්ගයෙන් මුදල් ලබා දුන්නොත් ඔවුන්ට ඒ මුදල් පරිහරණය කිරීමේ බාධාවක් තියෙනවා ශාඛා කාර්යාලය වසා තිබෙන නිසා. හිරු පත්තරේ විස්තරේ වැඩසටහනට කමින් භාජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති කුල් රෝහණ මහතා සඳහන් කළේ සමාජය තුළ යම් තරමකට අනුපොකුරු නිර්මාණය වීම අවදානම් සහගත තත්වයක් බවයි. මේ වන විට අපේ රටේ පවතින කොරෝනා වෛරසය ගැන ඔබතුමන්ලා එළඹෙන මතය මොකක්ද? මිනුවන්ගොඩ සහ දිවුලපිටිය ප්‍රදේශ දෙක ආශ්‍රිතව බිහිවෙච්ච අනුපොකුරු 4ක් ලංකාවේ සක්‍රියව තියෙනවා. කුලියාපිටිය ප්‍රදේශය කටුනායක වෙළඳ කලාපයේ ආශ්‍රිතව කර්මාන්ත ශාලා 11ක රෝගීන් වාර්තා වෙනවා. ඊයේ දිනේදී වාර්තා වුණා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව ප්‍රධාන පොකුරෙන් බැහැරව මෙවැනි අනුපොකුරු කිහිපයක් වාර්තා වෙමින් තියෙන අවදානම ඉතාම ඉහළින් ලංකාවේ මේ වෙනකොට පවතිනවා කියන එක තමයි අපේ මතය. දැන් මේ සමාජගත වීමේ අවදානම් තත්වයක නොවේද තිබෙන්නේ? අපි ඇත්තම කතා කරමු. මේ මොහොතේ අපි සමාජගත වීමේ අවදානමේ එලිපත්තේ ඉන්නේ. ඊයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව හම්බු සාම්පල් ලබා ගැනීමක තමයි මෙවැනි රෝගීන් වාර්තා වෙන්නේ. කොහොම වුණත් බ්‍රැන්ඩෙස් පොකුරට කලින් යම් සාධක තිබුණා. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳශාලා ආශ්‍රිතව රෝගීන් වාර්තා වෙන්නේ. කුලියාපිටිය ප්‍රදේශයේ මේ වෙද්දි පැතිර යමින් තියෙන අනුපොකුර වාර්තා වෙන්නේ ප්‍රධාන වශයෙන් යම් ආගමික කටයුත්තක් සහ විවාහ මංගල උත්සවයක්. මේ ආගමික කටයුත්තට සහභාගී වෙච්ච 165කට ආසන්න
සංඛ්‍යාවක් ආසාතු විදිහට වාර්තා වෙනවා. ඉතින් පළවෙනි රැල්ල පාලනය කරගන්න යොදපු ශක්තිය දැඩිව මේ රට තුල පවත්වා ගත්තා නම් මේ මොහොතේ අපිට මේ අත්විඳින දේ මෙතරම් දරුණුවට අත් නොවිඳින්න ඉඩකඩ තිබුණා. සෞඛ්‍ය අංශ බලධාරී මේ සම්බන්ධව කඩිනමින් ක්‍රියාමාර්ග නොගත්තොත් තවදුරටත් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ආරක්ෂාවේ වගකීම ඉටු කරමු. වග කියමු. නව ජීවන රටාවකට හුරු වෙමු. සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අද පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. සයින්ද මර්දුහි පිපිරීමෙන් පසු අත්අඩංගුවට පත් වූ ඇය මේ වන විට රැඳවුම් නියෝග මත පසුවන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බහරයයි. සහරාන් හෂීම්ගේ බිරිඳ අබ්දුල් කාදර් ෆාතිමා සාදියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම වෙත රැගෙනනු ලැබුවේ අද පසුවරුවේයි. කෙසේ වෙතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණ කටයුතු ක්‍රියාත්මක වන බැවින් ඇයගෙන් කොමිසම හමුවේ විවෘත සාක්ෂි ලබාගන්නේද නැද්ද යන පිළිබඳව මෙතෙක් තීරණය කර නැහැ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැවතත් රැගෙන යනු ලැබුවා. අනතුරුව ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. 2019 අප්‍රේල් 26 වනදා සයින්ද මර්දුහි සිදු වූ පිපිරීමෙන් 15 දිනකු ජීවිතක්ෂයට පත් වූ අතර දිවි බේරා ගැනීමට සමත් වූයේ සහරාන් හෂීම්ගේ බිරිඳ වන ෆාතිමා සාදියා සහ ඇගේ දරුවා පමණයි. මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ 25 වන දිනටත් ඊයේ සාක්ෂි ලබා දුන්නා. මෙහිදී මීට පෙර ජනාධිපති කොමිසම විසින් මාධ්‍ය වෙත විවෘත නොකර ලබාගත් සාක්ෂි ඇසුරින් නිලන්ත ජයවර්ධන මහතාගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළා. මේ කොමිසමට කැඳ වූ එක් රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරියෙකු පැවසුවා 2019 4 වන දින විදේශ බුද්ධි අංශයක් මගින් ලැබුණු ප්‍රහාරයක් එල්ලවන බවට වන බුද්ධි තොරතුර පිළිබඳව පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් ඔවුන්ව දැනුවත් කර තිබුණේ නැහැ කියලා. ඇයි ඒ? මාධ්‍ය ඉදිරියේ එයට හේතුව පැහැදිලි කරන්න බැහැ ස්වාමීනි. අප්‍රේල් 4 වෙනිදා විදේශ බුද්ධි තොරතුර ලැබෙනකොට සහරාන් කොහෙද ඉන්නේ කියලා ඔබලා දැනගෙන හිටියේ නැහැ නේද? ජනවාරි 20 වෙනකල් මාවනැල්ල ඉන්නවා කියලා තොරතුරු ලැබුණා. නමුත් අප්‍රේල් 4 වෙනකොට කොහෙද ඉන්නේ කියලා නිශ්චිත ස්ථානයක් වාර්තා වුණේ නැහැ. ඒ වාතාවරණය තුළ රට පුරා ඉන්න රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් විදේශ බුද්ධි තොරතුර පිළිබඳව දැනුවත් කරලා සහරාන්ගේ ඡායාරූප යවලා හොයන්න තිබුණා නේද? ස්වාමීනි 2019 මාර්තු මාසයේ තිබුණ බුද්ධි රැස්වීමේදී අපිට පැහැදිලි වුණා සහරාන් ඉන්දියාවට ගියා කියලා. යුද හමුදා බුද්ධි අංශය තමයි මේ තොරතුර ගෙනාවේ. මං ඒ අනුව රාජ්‍ය බුද්ධි සේවයේ මේ විෂයට අදාළ සියලුම නිලධාරීන් ගෙන්නලා ඇහුවා සහරාන් ඉන්නේ ඉන්දියාවේද සිරියාවේද ලංකාවේද කියලා. ඊට පස්සේ මාර්තු 26 මම ඉන්දියාවේ තොරතුරුකරුවත් ගෙන්වලා මේ ගැන අහගත්තා. එදිනම ස්වාමීනි SIS එකේ රට පුරා ඉන්න නියෝජ්‍ය සහකාර අධ්‍යක්ෂවරු සහ ස්ථානාධිපතිවරු ගෙන්නලා මම කිව්වා සහරාන් සහ ඔහුගේ ගෝලයන් ලංකාව තුල ප්‍රහාරයක් සිදු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ඔබ අප්‍රේල් 4ට පෙර මාර්තු 26 වෙනිදා වෙනකොටත් දැනගෙන සිටියා සහරාන්ලට ප්‍රහාරයක් කරන්න පුළුවන් කියලා. ස්වාමීනි එහෙම හැකියාවක් තිබෙන බවට මම මගේ නිලධාරීන්ට උපදෙස් පන්ති පවත්වලා දැනුම්වත් කළා. මාර්තු 26 උපදෙස් ලේඛනයක් රට පුරා ඉන්න නිලධාරීන්ට යොමු කරන්න කියලා ඒ පන්තියට සහභාගී වූ මගේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට මම දැනුම් දුන්නා. ඔය 26 වෙනිදා උපදෙස් ලේඛනය ගැන මෙච්චර දවසක් මේ කොමිසමට නොකියුවේ ඇත්තටම ඔබට අප්‍රේල් 4 වෙනිදා ලැබුණු තොරතුරු ගැන විශ්වාසයක් නොතිබුණු නිසා නේද? 4 වෙනිදා WhatsApp එක ආවම මට තිබුණා ඒක වටේ යවන්න. වටේ යවලා අත හොද ගන්න තිබුණා. ඊට පස්සේ අප්‍රේල් 20 වෙනිදා එච්චර නිශ්චිත තොරතුරක් දීලත් ඒක ඉන්දියාවෙන් දුන්නේ කියලා කිව්වේ නැහැයි කියනවා. මම මේ තොරතුරු අවිශ්වාසදායී අවදගත් කියලා හිතුවේ නැහැ. එවැනි අවබෝධයක් තිබිලත් අප්‍රේල් 4 වෙනිදා විදේශ බුද්ධි තොරතුරු ලැබුණාම රට පුරා ඉන්න රාජ්‍ය බුද්ධි නිලධාරීන් ඒ ගැන දැනුවත් නොකළේ ඇයි එහෙනම්? මම හිතන්නේ එහෙම කරන එක වැදගත් නැහැ. මේ තොරතුරු ආවේ විදේශ අංශයකින් නිසා ඔවුන්ගෙන්ම තමයි තොරතුරු ගන්න ඕනේ. ඔබ මේ කොමිසමේ සාක්ෂි දෙමින් 50 වතාවකට වැඩිය කිව්වන්නේ ඔබ විනයකරුක නිලධාරියෙක් කියලා. ඇයි එහෙනම් ඔබ අනිත් නිලධාරීන් එක්ක කතා කරපේව රෙකෝඩ් කළේ? ස්වාමිනී අද මට මොකද වෙලා තියෙන්නේ? මම යවපු රිපෝට්ස් වල ඉස්පිලි පාපිලි නෑලු. මොන්ටිසෝරි රිපෝට් වගේලු. බිත්තර වාර්තාලු. එහෙනම් ඇයි ඒවා එවද්දී මේ බිත්තර වාර්තා එවන්න කියලා ඇහුවේ නැත්තේ ඒ අය? ස්වාමීනි මම ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහත්තයාගේ පුතෙක් වගේ හිටියේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ නෙවෙයි. මිනිස්සුන්ට බලය නැති වෙනකොට මම ඒගොල්ලොන්ගේ පුතා කරනවා. ඒකනේ දැන් මාව මෛත්‍රීපාල මහත්තයාගේ පුතා කරලා තියෙන්නේ. කාලයක් මාව ගෝඨාභය මහත්තයාගේ පුතෙක් කළා. කාලයක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පුතෙක් කළා. මටත් ඕනේ බලවත් තාත්තා කෙනෙක්. ඒත් දැන් මාව අවජාතකෙක් වෙලා. ඒ මං දේශපාලනයට යටත් නොවුන නිසා. මං රෙකෝඩ් කරපු එක අනුව රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකට විනයක් නැහැ තමයි. හැබැයි මට එහෙම කරන්න වෙනවා. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද අද පස්වරුවේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා කැඳවා තිබුණා.
අද පාර්ලිමේන්තුවේ විශේෂ දෙයක් කරනවා. ඔබතුමා ඒකට සහභාගී වෙන්නේ නැද්ද? ඔබතුමා ඡන්ද දාන්නේ නැද්ද අද? පාර්ලිමේන්තුවේ. මෙහෙම කොමිසමෙන් ඉල්ලීමක් කරන්න පුළුවන් නේද ඔබතුමාට ඡන්ද දාන්න යන්න ඉඩ දෙන්න කියලා? කෙසේ වෙතත් විනාඩි 40ක පමණ කාලයක් සාක්ෂි ලබා දීමෙන් අනතුරු මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 5:15ට පමණ ජනාධිපති කොමිසමෙන් පිටව ගියේ සාක්ෂි විමසීම අවසන් වීම හේතුවෙන්. ඔබතුමා මේ පාර්ලිමේන්තු කැන්ටීන් එකේ මල්ලියේ වචන් කියලා පිටට රට්ටු කරලා മന്ത്രിවරුන්ගෙන් ඡන්දය අරන් හදපු 19 අදින් ඉවරද? අද ඒ අවසන් වෙනවද? ඔබතුමා පක්ෂව ඡන්ද දෙනවද? විපක්ෂව ඡන්ද දෙනවද? තාමත් බලමුද? තව පැයක් කමාරක් තියෙන්නේ. අදහසක් දක්වලා යන්න. අපි හිතන්නේ නිහඬතාවයෙන් පෙරෙන්නේ ඔබතුමාගේ අත ඉස්සෙන බවයි. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිදු රැවුල බෑමක්. ඔබත් අදම Big Flex 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. Safeguard hand sanitizer නවතම නිෂ්පාදන පෙළ නිරෝගීමත් දිවියකට. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හින්දු බැතිමතුන්ගේ නවරාත්‍රී උත්සව වෙනුවෙන් අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එක් වුණා. අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ගමනකර සිසාරා ක්‍රියාත්මක වූයේ COVID-19 වෛරස ව්‍යාප්ත වීමත් සමග දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුවසහනය මුඛ්‍ය පරමාර්ථය කරගනිමින්. ඒ අනුව ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව කිරිබත්ගොඩ මූලික රෝහලේ කාර්ය මණ්ඩලය වෙත ආරක්ෂක ඇඳුම් සහ මුව ආවරණ කටයුතු ලබා දීම අද සිදු කෙරුණා. එමෙන්ම කටුනායක සහ සිදුව පොලිස් ස්ථාන විෂ බීජ හරණය කිරීමේ වැඩසටහනක්ද අද මෙලෙස ක්‍රියාත්මක කෙරුණා. කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා විවිධ අකටයුතුකම් සිදු කර ඇති බවට චෝදනා කරමින් මහා සංඝරත්නය ඇතුළු කල්පිටිය ජනතාව අද කඩසාප්පු වසා දමා විරෝධතාවක නිරත වුණා. එහිදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. එහෙම කොහමද? එහෙම යන්න පුළුවන්. ඇයි යන්න බැරි? ඇයි යන්න බැරි? කොරෝනා වලට හැම අපරාධකාරයෙකුටම හැංගෙන්නත් බෑ. දින දෙකක් පුරා පැවති විවාදය අවසන් කරමින් 20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ වන ඡන්ද විමසීම මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මෙවර ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වැත්තේ නාමිකව. දැන් අපිට හැකියාව තිබෙනවා ඒ සියලු තොරතුරු සමගින් සම්බන්ධ වන්නට. හකීම් මන්ත්‍රීතුමා ඉඳගත්තා නම් හොඳයි. හකීම් මන්ත්‍රීතුමා ඉඳගන්න. හරියට ක්‍රියාත්මක වුණේ නැත්තම් කියන්න දන්වන්න නැවත ගන්න පුළුවන්. ඔබතුමාගේ ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමා පස්සේ ගන්නම් ඒක. මේක ඉවරුලා ගන්න. හරි 2යි. 3යි. වැඩ කරන්නේ
හරි. එහෙනම් දැන් නතර වෙන්න. දැන් නතර කරන්න. නොහැකි වුණු මන්ත්‍රීවරුන්ට මන්ත්‍රීවරුන්ගේ නම් සමග ඉදිරිපත් වෙන්න. එක එක්කෙනා. මනෝ ගණේෂන් මන්ත්‍රීතුමා කොහොමද වෝට් කරන්නේ? විරුද්ධවද පක්ෂවද? විපක්ෂ නෝ. හරි. ඊළඟට නෝ. අනිත් මන්ත්‍රීවරු ඉඳ ගන්න. නෝ. චන්සේන මන්ත්‍රීතුමා පක්ෂයි. පක්ෂයි. අලි සබ්රි පක්ෂයි. yes. ජීඑල් ඇමතුමා පක්ෂයි සර්. පක්ෂයි. චන්ද බණ්ඩාර මන්ත්‍රීතුමා පක්ෂයි. පක්ෂයි. ඔව් නම කියලා කියන්න. උදේකාන්ත මන්ත්‍රීතුමා පක්ෂයි. කෙලවරේ. නම කියලා කියන්න. මර්ජාන් ෆලිල් පක්ෂයි. පක්ෂයි. තවත් ඉන්නවද? ඉෂාද් බදුර්දීන් මන්ත්‍රීතුමා. බදුර්දීන් මන්ත්‍රීතුමා. ඉල්ලයි. තවත් කවුරුත් ඉන්නවද? ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු? මන්තුමාලි ඉඳගත්ත නම් මේක ඉවර වෙනකන්
මන්ත්‍රීතුමා ඉඳගන්න. ඉඳගන්න නෑ පොයින්ට් ඔෆ් ඕඩර්ස් නෑ මේ ඡන්දය විමසන අවස්ථාව. ඔබතුමා ඒක දන්නෙත් නැද්ද? ඔබතුමා ඒක දන්නෙත් නැද්ද? ඡන්දය විමසන අවස්ථාව. මේ වෙලාවේ කතා කරන්නේ නෑ ඉන්න. අවසාන වෙනකන්. ඔබතුමාලා ඉඳගන්න. මන්ත්‍රීතුමා කරුණා කරලා ඉඳගන්න. මේ වෙලාවේ ඡන්දය විමසන අවස්ථාව කිසි දෙයක් වීති ප්‍රශ්න නගන්න බෑ. ඉඳගන්න. ඡන්ද මේ වෙලාවේ ඔක නගන්න බෑ ඔය ප්‍රශ්න. දැන් කතා කරන වෙලාව නෙමෙයි ඒක අවසానයි. දැන් දවස් දෙකක් තිස්සේ කතා කළානේ අපි. දැන් ඡන්දයේම ඡන්ද ප්‍රතිඵලය කියනකන් ඉන්න. ඊට පස්සේ ගන්න ප්‍රශ්නේ. පස්සේ ගන්න ප්‍රශ්නේ. දැන් ඡන්දය විමසන වෙලාව. කරදර කරන්න එපා. මේ නිලධාරි මහතුරුන්ට මේ කරන්න ඕනේ. දැන් විමසලා අවසానයි. ඡන්දය විමසලා අවසానයි. ඉඳගන්න. 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 දැන් මේ ඡන්ද විමසන අවස්ථාවේ දැන් ඉවරයිනේ කතා කළා. මොනවද ඉල්ලන්නේ? මොකද්ද මේ කියන්නේ? දැන් විරෝධතාවයන් සියල්ල අවසానයි. දැන් ඡන්දේ කටයුතු කරන එකේ නිලධාරීන්ට ඒක කරන්න අරින්න. මේ අවසාන වෙලා මතු කරන්න. ඒක වාර්තා වෙලා තියෙනවා. දැන් අවසానයි. මේක ඉවර වෙලා ගන්න. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ඡන්දය සලකුණු වෙලා තියෙනවා කියලා කියන්නේ. වාඩි වෙන්න. වාඩි වෙන්න. සලකුණුලා කියන නැති කට්ටියව අපි කියන්නේ. ඔව්. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ වෝට් එක සමහන් වෙලා තියෙනවා කියලා කියන්නේ. ශාන්ත බණ්ඩාර මන්ත්‍රීතුමාගේ ඡන්දය සලකුණු වෙලා තියෙනවා. මුළු පැමිණීම 213යි. පක්ෂව 156යි. විරුද්ධව 65යි. 65යි. දෙවැනි කියවීම සම්මතයි කියලා මම සඳහන් කරනවා. දැන් කාරක සභා අවස්ථාව.
විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත පළවෙනි වගන්තිය සභාව එකඟද? දෙවන වගන්තිය සභාව එකඟද? තුන්වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම. ගරු ඇමතුමා සංශෝධන ඉදිරිපත් කරනවා. Immediately after line 22, insert the following C to ensure the creation of first creation of the proper condition for the conduct of free and fair election at the request of the Election Commission. Number 2, delete the line 23 and substitute the following. D to receive and recognize and appoint. Page 2, 3, delete line 1 and substitute the following. E to appoint as President's Council. Number 4, delete line 10 and substitute the following. F to keep the public seal of the Republic. 5, delete line 15 and substitute the following. Within inverted comma and other judges of the Supreme Court, comma, the President and other judges of the Court of Appeal, and comma. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැඩුම්පත දෙවැනි වර කියවීම සංශෝධන සහිතව 3/2 බහුතරයකින් සම්මත වුණා. පනත් කැඩුම්පතට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 65ක් පමණයි. ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසල් කාසීම්, මොහමඩ් අලි සබ්රි, HMM හාරිස් සහ MS තෞෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කැඩුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභාගැබේ සිටියේ නැහැ. පසුගිය දිනවල පනත් කැඩුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද පනත් කැඩුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. මෙන්න එම ප්‍රවෘත්තිය නැවතත්. විසිවන ව්‍යවස්ථා සංශෝධන පනත් කැඩුම්පත දෙවැනි වර කියවීම සංශෝධන සහිතව 3/2 බහුතරයකින් සම්මත වුණා. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 156ක් හිමි වූ අතර විපක්ෂව හිමි වුණේ ඡන්ද 65ක් පමණයි. ඡන්ද විමසීමේදී සමගි ජන බලවේගය නියෝජනය කරන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ නසීර් අහමඩ්, ෆයිසල් කාසීම්, මොහමඩ් අලි සබ්රි, HMM හාරිස් සහ MS තෞෆික් යන විපක්ෂ මන්ත්‍රීවරුන් අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්දය විමසන අවස්ථාවේදී සභාගැබේ සිටියේ නැහැ. පසුගිය දිනවල අදාළ පනත් කෙටුම්පත විවේචනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාද පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත් වෙනවා. පැත්ත නොගත් ඇත්ත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව තහවුරු කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.